නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ භික්ඛවේ ධම්මා තපනීයා දේමේ භික්ඛවේ ධම්මා අතපනීයා තීති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව සඳහා සවන් දීමේ අවධානය යොමු කරන්නා වූ සදහැවතුනි, නිවනට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේ අංගුත්තර නිකායෙහි දෙක නිපාතේ පවතිනා වූ තපනීය සහ අතපනීය කියන සූත්‍ර දෙක, මොකද එකක තියෙන්නේ දුක්ඛගාමිනී ප්‍රතිපදාව පමණයි, දෙකම ගත්තාම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් එක්කලා තිබෙන්නේ. මේ දෙකෙහි කරුණ ටික දුකටපත් වෙන ආකාරය සහ දුකින් මිදෙන ආකාරය පැහැදිලි කරන ආකාරණයෙන් විවරණය කිරීම සුදුසුයි කියලා ඔබගේ පත්‍රිකාව දුටුවට පස්සේ මම කල්පනා කළා. තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනා සමස්තයක් වශයෙන් අරන් බැලු කල ගැඹුරින් පෙනෙන දෙයක් තිබෙනවා. උන්වහන්සේ හැම විටම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මිනිසා දුකටපත් වන්නේ ස්වකීය වරදකින් නැත්නම් නොදන්නාකම නිසා බවයි කියන එක. ඒකට බේත් බුදුන් වහන්සේ ළඟත් නැහැ, ලෝකේ කොහෙවත් නැහැ. Tamanම මේ වරදින් මිදෙන්න ඕන, දුකින් මිදෙන්න නම්. ඒකට මාර්ගෝපදේශකත්වයේ සපයන්න උන්වහන්සේට පුළුවන්. තල්ලු කරන් යන්න බෑ, ඇදගෙන යන්න බෑ, මඟ පෙන්වන්න පුළුවන්. තුම්හේ කිච්ඡං ආතප්පං කියන ගාථාව මම නිරන්තරයෙන් මතක් වෙනවා. ඔබ විසින් මේ ගැලවෙන මඟ යන්න ඕන, මඟ පෙන්වන්නන් පමණයි තථාගතවරු. මේ සූත්‍රවල පෙන්වන්නේ ඔබට මඟ පෙන්වීම. ඔබට, මට, සමස්ත සමාජයට. මේ සමස්ත සමාජයට කියන පදයට ටිකක් විකෘතියක් එකතු වී තිබුණ පසුගිය කාලවකවානුවල ඒ සමහර දේශනා භික්ෂු සඳහා පමණයි කියලා. එහෙම ඒ සමාජයේ තිබුණ ආකල්පයක්, ගෙදර ඉඳන් මේ වැඩේ කරන්න බෑ, මහාන වෙන්න ඕන කියන ආකල්පයක් සමාජයේ පැතිර තිබුණ බැවින්, මොකද අදාළ ධර්මයේ යටපත් වී තිබුණ බැවින් සමග ඒ වුන් අනුගමනය කළ යුතුයි කියලා කල්පනා කළ ප්‍රතිපදාව අතිශය දුෂ්කර බැවින්, සංයෝජන 10 කඩන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව ගිහිව බැරි කොටසක් තියෙනවා. අග කොටස පැවිදි වෙලත් පමණක් බැරි කැලේටම යන්න ඕන කොටසක්. එහෙම හිතපු නිසා වෙන්නේ නැති ඒ බඳු තත්යකට මේ පහළට වැටුනේ මේ ආකල්පය. නමුත් සමාජයක් දැහැමිුනේ හැදුනේ භික්ෂුන් වහන්සේලා ටික රිකලස් වන නිසාම නෙවෙයි. මිනිස් සමාජයේ තපනීය ධර්මයන්ගෙන් වෙන් වෙලා අතපනීය ධර්මයන් හුරු වන නිසා. එනිසා භික්ඛු හිතාය භික්ඛුණී හිතාය කියන තේමාවෙන් ඉවත් වෙලා බහුජන හිතාය බහුජන සුඛාය කියන තේමාවට එන්න ඔබත්. තථාගතවරු පහළ වෙන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස. ඒ බොහෝ ජනයාට හිතසුව පිණිස උන්වහන්සේ පහළ වීම කියන එකේ තේරුම ගිහි සමාජයට දාන දීලා පින් කරගන්න උන්වහන්සේ පහළ වුණා කියන එක එහෙම නෙවෙයි. දෙගොල්ලන්ටම වැරදුන පාර එකක්, ගැලවෙන්න ඕන පාරත් එකක්. තේරුම් ගන්න ඕන. අන්න ඒ කරුණ තේරුම් කර දීම බුදුවරුන්ගේ කාර්යය. කොතන ඉඳන් හරි තේරුම්ගෙන අනුගමනය කිරීම ඔබට පැවරෙන ආතප්ප කිච්ඡයයි. නැතිනම් ඒ දුකට හේතු ඉවත් කිරීමේ වීරිය කිරීමේ උත්සාහයයි. මෙතන පැහැදිලි කර වදාහරනවා මේ කරුණු දෙකක්. පළවෙනි කොටස පෙන්වන්නේ තැවීමට පශ්චාත්තාපයට පත්වෙන කරුණු දෙක ඉදිරිපත් කරනවා. කතමානි ද්වේ කියලා ඇති මං හිතන්නේ කතමේ ද්වේ ඉදබික්කවේ ඒකච්චස්ස කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං. ඔන්න ඒකච්චස්ස කියන්නේ භික්ෂුවක් නෙමෙයි, ඕන කෙනෙක්නේ. එක පුද්ගලයෙක්, යමෙක් X නැමැති පුද්ගලයා හරි Y නැමැති පුද්ගලයා හරි ඕන කෙනෙක් නමක් දාගන්න. ඇල්ෆා හරි බීටා හරි කියලා. මෙලොව කිසියම් කෙනෙක්
කාය දුස්චරිතය කරන ලද්දේ වෙයි. කාය සුචරිතය නොකරන ලද්දේ වෙයි. මොකද්ද කාය දුස්චරිතය කියලා කියන්නේ? ප්‍රාණඝාතය, අදාත්තාදානය, කාමමිත්‍යාචාරය. මේකට අයිති කයෙන් කෙරෙන දුසිරිත කරනවා. සුචරිතය සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකම් කිරීමෙන් වෙන්වීම, ඇතරීමෙන් ඔබට පේන මට්ටමින් මතක තබා ගන්න. පුද්ගලයෙක් වශයෙන්. දැන් එතකොට මෙහෙම දෙපැත්තක් මේ සමාජයේ තිබෙනවා නේද? දැන් මේකේ පෙන්වන්නේ කාය සුචරිතය නොකරන ලද්දේ වෙයි. දැන් කාය සුචරිතය නොකරන ලද්දේ තැවෙන්න හේතු වෙනවා. අර ජින්න කොංචාව ජායන්ති කීනමච්චේ පල්ලලේ කියලා පැහැදිලි කරනවා. මසුන් හැරගිය විලක ලැබෙන කොස්ලාහන හිණියෙක් වගේ මහලු කාලේ පශ්චාත්තාපයටපත් වෙනවල අත වෙන්න සිද්ධ වෙනවායි කියලා. මොකක් නිසාද? මේවා මම පුළුවන් කාලේ කළේ නෑ කියලා. මේවා මම කළයි කියලා. එතකොට කළ වරදට පසුතැවිලි වෙනවා, නොකළ හොඳටත් පසුතැවිලි වෙනවා. ඒක එක තපනීය ධර්මයක්. තැවෙන්න සිද්ධ වෙනවාමයි පසු කාලේ එනවා. මේ පුද්ගලයෙකුට නෙමෙයි පෙන්වන්නේ. ආර්ය පුද්ගලයෙකුට නෙමෙයි, පෘථග්ජන පුද්ගලයෙකුට තමයි මේ දේ සිදු වෙන්නේ කියන කාරණාව. වාක් දුස්චරිතය කරන ලද්දේ වෙයි. වාක් සුචරිතය නොකරන ලද්දේ වෙයි. පාලියනුත් තියෙනවා. ඉතින් ඒක අවශ්‍ය නැහැ නේ ඔබට. ඕන නම් එකක් විතර කියලා දෙන්නම්. කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං. වචී දුච්චරිතං කතං හෝති අකතං හෝති වචී සුචරිතං. ඒකේ තේරුම අපි ගමුකෝ. වචනේ පාවිච්චි කරලා අපට බොරුයි පරුසයි හිස් කේලම් කියලා කාලේ නාස්ති කරන්නත් පුළුවන්. මිනිස් සමාජයේ වේද වින්න කරන්නත් පුළුවන්. පව් එකතු කරන්න පුළුවන්. සාමාන්‍ය සමාජයට යම් යම් දේවල් හුරු වුණාම ඒ කාරණා අනුව උන්ට නම් පවා ගම්වල හැදෙනවා රටවල් වල. අර පෙන්නන්නේ රටේ තොටේ ඇති වගතුග හොය හොය දවසක් ගම වෙට ඇදුනා කියලා ගීතයක්. එයා ඇද හොය හොයා යන කෙනෙක්. එහෙම නැත්නම් තව රට ගෙනි තියෙන වාර්තා ගෙයින් ගෙට පතුරනකොට රොයිටර් කියලා නමක් තියෙනවා සමාජයේ. එහෙමත් නැත්නම් අනුන්ගේ අදපද හොයමින් යන විට කේලම් කියනවා කියන වචනේ ආර්ථයෙන් කේලමා කියලා ගුවන් යානකටත් නමක් තිබ්බා. මොකද ත්‍රස්තවාදීන්ගේ ඔත්තු බලන හිංසා. අන්න ඒ වගේ මිනිස්සුන්ට මේ නිසා සිදුවෙන්නා වූ පසුතැවෙන බව, චිත්තාභ්‍යන්තරයේ එක්රැස් වෙන්නේ ලෝභ දේශයන් බව උන්ට තේරෙන්නේ නැති නිසා තමයි මේ වචී දුස්චරිතය දෙන්නේ. එතකොට පසු කාලීනව ඒවයින් එකතු වුණා වූ කෙලෙස් ගොඩට මැදි වෙලා තවෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒකේ පෙන්වනවා නොතවෙන්න හේතු වෙන වචී සුචරිතය කියලා එකක්. බොරු පරුස හිස් කේලම් නොකියන්නේ නම් ඒකෙන් පව් සිදු වෙන එක වලකිනවනේ. දුකටපත් වෙන එක. මම එහෙම දෙයක් කරලා නැහැ මෙහෙම දේවල් කියලා ඊට පස්සේ අතපනීය වෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් මේකේ පෙන්වන්නේ දෙකම තැවෙන්න සිද්ධ වෙනවා. වචී දුස්චරිතය කරනක තැවෙනවා, වචී සුචරිතය නොකිරීම නිසා තැවෙනවා. ඔන්න මේ සමාජයේ සමස්ත සමාජයේ මිනිසුන්ට තැවීම හේවත් දුක හම්බ වෙන පාරවල් දෙකක්. තව එකක් තියෙනවා. අකතං හෝති මනෝ දුස්චරිතං මනෝ දුස්චරිතං කතං හෝති අකතං හෝති මනෝ සුචරිතං. සිතින් කෙරෙන්න ඕන කාරණා ලෝභ කිරීම, දේශ කිරීම, මෝහ කිරීම කරනවා. ලෝභ නොකිරීම, දේශ නොකිරීම, මෝහ නොකිරීම නොකරනවා. එහෙම ඒකෙන් පෙන්වන්නේ මනෝ සුචරිතය දෙන්නේ නැහැ. එතකොට මේ කාරණේ නිසාමත් මොකද වෙන්නේ? අර චිත්තාභ්‍යන්තරයේ මේ තුනෙන්ම පෙන්වන්නේ අභ්‍යන්තරය අකුසල මූලයන්ගෙන් පිරී යන බව සහ ලෝභ දේශ මොහ බහුල වෙන බව. ඒ තපනීය නැත්තම් පශ්චාත්තාපය ගෙනත් දෙන්නේ ලෝකෙන් නෙමෙයි, Tamanට. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොම්බලේ දනං
සෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තරං. ඔය පෙන්නන්නේ. යෞවනයේදී අවශ්‍ය ධනය රැස් නොකරන්නේ නම් බඹසර හැසිරෙන්නේ නැත්නම් වයෝවෘද්ධ භාවයට පත් වුණෙන් පසුවේ මොකද වෙන්නේ? ඊතාලිය දොරාක් දිරා ගිහින් පොළොව වැටුනහම එතනින් එහාට ඊතාලියට යන්න බෑ නැගිටලා. පුළුවන් කාලේ විතරනේ යන්න පුළුවන්. පුළුවන් කාලේ යන දොර විතරයි වැටුනහම යන්න බෑ. අන්න ඒ වගේ යමක් කරගන්න බැරි මහලු කාලේදී මේ අයට මොකද වෙන්නන්නේ? ඊතාලියේ ලත වෙන්නේ නැහැ. නමුත් ඊතාලිය උපමා කරලා නැමෙත යන්න බැරි වෙවින් ඊතාලිය දිරා යන්නාක්සෙක් මහලු කල ලතවි. ඒක තමයි මේ තපනීය ධර්ම කියලා පෙන්වන්නේ. එතකොට මිනිසා දුකටපත් වෙන ආකාරය පිළිබඳව චිත්‍රයක් මේකේ මම පෙන්නනවා. ඔබ ඒ චිත්‍රයේද ඉන්නේ කියලා බලන්න. ඔබේ චිත්‍රයේද කියලා. ඔබ එදිනෙදා ජීවත් වෙනකොට මේ තුනෙන් පෙන්වනව මොනවද පෙන්වන්නේ මේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, බොරුපරස, හිස් කේලාම්, ලෝභ, දේශ, මෝහ. මේ පෙන්වන්නේ දස අකුසල් කිරීම පශ්චාත්තාපයට මුලය. දස අකුසලයෙන් වෙන්වීමට දස කුසලය කියනවා. ඒක නොකිරීමත් පශ්චාත්තාපයට මුලය. මේක විතරක් පැහැදිලි කරා නම් මොකද වෙන්නේ? දුකට මුල බවට පත් වෙනවා. දැන් ඉතින් මේවා මේ සමාජයට උරුම වුණ හුරු වුණා වූ පුරුදු බවට පත් වුණ චරිත තිබෙනවා. ඒවා නිසාම ජීවිතයේ අගදී තමන්ගේ ජීවිතයට තමන් කළ පව් ආපහු ඇවිදින් මේ ජීවිතයේ විදීම පළදින කර්ම ඔස්සේ අනුන්ට කළ දේ තමන්ට පළ දේ යටතේදී අර වැපුරු ලෙස කපාගනි කියන ආකාරයෙන් ආපහු තමන් වෙත ඇවිදීම තුළින් ඔවුන්ගේ ඉරණම්ද ඔවුන් සත්තුන්ට කලාසේ ඔවුන් මිනිසුන්ට කලාසේ ඒ වගේ විවිධ උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. තමන්ටත් යම් මොහොතක ඒකටම පත් වෙන්න සිදු වෙනවා. ඒක කතාවක තිබෙන්නේ මේ සත්තුන්ට උණු වතුර වක් කරලා නැත්නම් කඩට උණු වතුර වක් කරලා ඝාතනය කරපු චරිතයක් සන්තෝෂයක් මරබියෙන් කෑ ගහනකොට. ඔහු ඇඟ සෝදා ගන්නට ගිය දවසකදී උණු වතුර උණු කරලා උණු වතුර හැලිය පෙරලිලා ඒකෙන් පිච්චිලා තමයි දුක් විඳලා මැරෙන්නේ. උණු වතුරෙන් සත්තුන්ට දුක් දුන්න එක ආපහු Tamanටත් ස්වභාව ධර්මයක් ගෙනත් දුන්නා. මේක බාහිර සාධක විසින් කරන්නේ නැහැ. මේ චිත්ත චේතනාව විසින්ම තමයි ආපහු මේකට විපාක වාරයක් ලබා දෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව කතා කරන ධම්මපදය නිවන් මඟ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාප කම්මා. පාප කර්මයක් කරලා මිදෙන්න පුළුවන් තැනක් අහසේ පොළොවේ මහ මොදේ පර්වත කොහරයක් තුල එහෙම නැහැ කියලා තියෙනවා. මතක තබා ගන්න ඕන. අන්න ඒ පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි මිනිසා ජීවිතයේදී මේම කියනා වූ තපනීය ධර්මයන්ට හොරු වෙන්නේ. එතකොට මේ චරිත ලක්ෂණ පවතින්නේ බුදු සමයේ පවතින සමාජයක නෙමෙයි බුදු සමයේ නැති සමාජයක. බුදු සමය කියලා බාහිර චාරිත්‍ර වාර්ත්‍ය තිබුණා වුණත් මේවා කරනවා නම් යමෙක් ඔවුන් තුල බුදු සමයේ අනුගමනීය ප්‍රතිපදාව නැහැ කියන කාරණේ තේරුම් ගන්න වෙනවා. ඔවුන්ට මේ කියන ජීවිත අවසානයේ ඉහාත්ම වශයෙන් සහ එයින් රැස් කරගන්නා ලද අකුසල කර්මයන් පදනම් කරගෙන පාරලෞකික වශයෙන් මෙලොව වශයෙන් නම් දිනක් දෙකක් පමණයි, නින්දේදී නම් පැය 7ක් 8ක් පමණයි, පරලෝක ගමනේදී ඒ වැටුණ ලෝකයෙන්, ඒ මනෝ ලෝකයෙන් විපාක විඳ නිම වෙනතුරු 10000 සතාවක් උපදින් මැරමින් මේ තැවෙන්ට සිදුවෙන බව. තථාගතවරු කවුරුවක් කියන දේවල් අහලා කියනවා නෙවෙයි, මේ මම මේක දැකලායි කියන්නේ කියලා පෙන්නනවා. මේ පිළිබඳ සද්ධර්ම රත්නාවලියේ පෙන්නනවා අජගර කාක සට්ඨිකූත කියන වචන වලට අදාළ ප්‍රේතයින්ගේ කතා. ඔවුන් ප්‍රේත ලෝකේ යට ඉන්නවා කියලා නෙමෙයි පෙන්නලා තිබෙන්නේ. ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට තමයි දැක්කා කියලා කියන්නේ. ඒ කියන්නේ අපට නොපෙමුණාට 이르දියසට පෙනෙනවා ඒ මනෝ ලෝකයේ තුල උන් ඒ විඳින වදලේ ආකාරය. ඒක තමයි අපි පැහැදිලි කරන්නේ. ඒ ලෝක මනෝමය ලෝක වුණාම ඔබට පේන හීන ලෝකයේ වගේ ඒක විඳින්න අදාළ දුක් ටික සියල්ල ඒකේ පහළ වෙනවා වරුණාම තවත් කාටවත් ගලව ගන්නත් බෑ. Tamanට දසදහස්වර ඒක ගෙවි ඉවරනතුරු ඒ වදේ විඳින්න වෙනවා. එනිසායි
බුදුවරු ඔය විශේෂ තේමාවක් පෙන්වලා තිබෙන්නේ විරමණය කියන වචනයක්. විශේෂයෙන් පාපයන්ගෙන් වෙන්වීම. සබ්බ පාපස්ස අකරණං කියන එක. නමුත් ඉතින් ඒක තේමා පාඨයක් වශයෙන් සමාජයේ සඳහන් වුණාට යම් යම් පුද්ගලයෝ කාලය ධනය ශ්‍රමය තවත් දේවල් උදව් කරගෙන ඔය තේමා පාඨය අවලංගු කරනවානේ. ඊට වඩා ඒ ලෝකෝත්තරයට වඩා ලෞකිකයේ යානයක් කාර් එකක් ගන්න එක, ගයක් හදා ගන්න එක, තව මොනවා හරි වරකම් කරලා වැඩි දියුණු කරගන්න එක හොඳයි කියලා හිතන අය ඉන්නවා. පසුගිය කාලවක වහනවල එහෙම අහුනේ කරපු අය. එතකොට ඔවුන් ලේබලයෙන් ආගමික වුණාට ඔවුන්ගේ ජීවිතයේ අධ්‍යාත්මය ආගමික නැහැ. එතකොට ඒකට විපාක වාරය සඳහා අර අජගර සත්‍ටිකූට ප්‍රේතයින්ගේ කතාවල පෙන්වන්නේ විශාල ශරීරයක් තියෙනවා. නාසයෙන් පටවන ගින්දල් ඇඟේ අග දක්වා, ඇඟෙන් මතුවෙන ගල මුල දක්වා ගිනිගෙන දැවෙනවා, කෑ ගහමින් යනවා. තව ඊට අමතරව කපුටෝ එහෙම නැත්නම් සත්තු ඇවිදින් කොටනකොට ලේ පෙරෙනවා. මම ළමා කාලෙත් කල්පනා කළා මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැතුව. අපේ ලෝකේ වගේම කාක්කොත් එහෙ ඉන්නවද? ඔවුන්ටත් ඇඟක් තියනවද කියලා තමයි මමත් කල්පනා කළේ. නමුත් මේ පොතපත කියලා තේරුම් ගන්නකොට තේරුම් ගත්තා ඒක ඔය සීන ලෝකයේ වගේ මනෝලෝකයක්. ඔහුට පමණක් ආවෙනිකව දුක් ටිකක් ඒකේ තිබෙන්නේ. අනිත් අයට පෙනෙන්නේ නැහැ ඉදුවැසකින් ඇරුණාම කියන එක. නමුත් පස්දොර උදව් කරගෙන මනෝද්වාරයක් හදාගත්තොත් හදාගත්ත මනෝද්වාරයට වැටෙනවා මරණයෙන් පස්සේ. මනෝද්වාරයේ සුඛසහගත නම් දෙවියන් අතර නැත්තම් කාම සුගතිය කියනවා, දුක් සහගත නම් කාම දුගතිය කියනවා. ඉතින් මේ කාම දුගතිය පැත්තට අනේක තමයි මේ පෙන්වන්නේ තපනීය ධර්ම. ඉහාත්ම සහ පරලෝ වශයෙන්. ඔය පසුකාලීනව පැහැදිලි කරන ලද විමානවත්තු පේතවත්තු කියන කාරණාත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ලියා ත්‍රිපිටකයට එකතු කරලා තිබෙන්නේ. මුගලන් හාමුදුරුවන්ගේ ගිණුමට බැර කරලා එදා කාලේ මිනිස්සුන් පවට බියකොට යහපතට පෙළඹවීම සඳහා මේ පව් කරලා දුක් විඳින අය මේ තැන්වල ඉන්නවා මුගලන් හාමුදුරුවෝ දැක්කයි කියලා පැහැදිලි කරලා තියෙනවා. පින් කරපු අය මේ තැන්වල සැප විඳිනවායි කියලා පින් පව් දෙක තුලින් පවෙන් ඉවත් වී පිනේ පිහිටීමට සමාජය හැඩගැස්වීමට දරූ උත්සාහයක් වශයෙන් තමයි ඒ විමානවත්තු පේතවත්තු දකින්නේ. අපටත් පොඩි ළමෙක් වශයෙන් හරි මොකවත් දන්නේ නැති කෙනෙක් හරි පන්සලට ගියොත් එහෙම කියවපල්ලා පේතවත්තු විමානවත්තු කියලා තමයි දෙන්නේ. නමුත් පේතවත්තු විමානවත්තු කියවීම තුළින් පවෙන් වැලකී පිනෙන පිහිටන්න ඇරුණාම සසර දුකින් මිදෙන්න නම් පාරක් එකේ තියෙන බව මාදුටුවේ නැහැ. ඊට එහාට වත්තු හොයන්න වෙනවා එතකොට. මෙන්න මේ සූත්‍රවල සඳහන් පරිදි. දැන් එතකොට මෙතන ඊළඟට කතා කරනවා සෝ කාය දුච්චරිතං මේ කතන්ති තප්පති අකතම් මේ කාය සුචරිතන්ති තප්පති වචී දුච්චරිතං මේ කතන්ති තප්පති අකතම් මේ වචී සුචරිතං තප්පති. මොකද මේ පෙන්වන්නේ හෙතෙම හෙතෙම ඔබ ඕනෑ කෙනෙක් මේක කරන කෙනා මා විසින් කාය සුචරිතය නොකරන ලදැයි තැවෙයි. මා විසින් කාය දුස්චරිතය කරන ලදැයි තැවෙයි. මා විසින් වාග් දුස්චරිතය කරන ලදැයි තැවෙයි. මා විසින් වාග් සුචරිතය නොකරන ලදැයි තැවෙයි. මා විසින් මනෝ දුස්චරිතය කරන ලදැයි තැවෙයි. මා විසින් මනෝ සුචරිතය නොකරන ලදැයි තැවෙයි. මහණෙනි මේවා නාහි තවන ධර්මයෝ. ඔන්න දුක් දෙන හැටි කවුරුත් දුක් දෙන්නේ නැහැ. චේතනහම් බික්වේ කම්මං වදාමි යටතේ මේ දුෂ්ට චේතනාවෙන් කරපු ක්‍රියාකලාපයට මේ උරුඹ වෙන්නා වූ තැවීම තමයි දුක කියලා කියන්නේ. එතකොට දුෂ්චරිතය කරලත් දුක් විඳින්න වෙනවා, සුචරිතය නොකිරීම පිළිබඳවත් පශ්චාත්තාපය එනවා. පශ්චාත්තාපය කියන්නේ අදාළ කාලේ අදාළ දේ කරේ නෑ නේද කියලා පසු තැවෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සාමාන්‍ය සමාජය පිළිබඳව තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ. මේක අදාළ පෘථග්ජන සමාජයට. මේ දෙපැත්තෙන්ම තැවීම උරුම වෙනවා. නිසා ලබාගත් ජීවිතය අගට යනකොට තවත් ගාථාවකින් මේක මම පැහැදිලි කරන්නම්කෝ. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති. යමක් කොට පස්සේ තැවෙන්න සිද්ධ වෙනවාද ඒවා නොකිරීම යහපත්. මන්දයත් යස්ස අස්සුමුකෝ රෝදං. කඳුළු පිරුණු දෙනතින් යුක්තව
අඬන්න දොඩන්න වැළපෙන්න විපාකයකට මුහුණ දෙන්න සිදුවෙන බැවින් නොකළ යුතුයි. මේකෙම ගාථාව. මේකටම අදාළ ගාථාව. තංචකම්මං කතං සාදු කරනවා නම් හොඳයි යමක් කොට පසුතැවිලි වෙන්න සිදුවෙන්නේ නැති යංකත්වා න අනුතප්පති. යස්ස යම් තැනක වෙත්නම් උපදිත්නම් සුමනෝ යහපත් විපාක සුම්මනෝ විපාකයේ වශයෙන් යහපත් විපාක දෙන බැවින් කළාට කමක් නැහැ. නමුත් මේක පින්පව් දෙකට පමණක් සීමාව කරන්නේ නැතුව ඊට එහාටත් තියෙනවා මේක. පින්පව් දෙකටත් හරි බැලුවම දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. මෙන්න මේ බඳු ඉගැන්වීම් තුළ සමාජයට බුදුන් වහන්සේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් වල විපාකයට මිනිසාට වග කියන්න සිදු වෙනවායි කියලා Tamanගේ වගකීම Tamanට පවරා දෙමින් එයින් ඉවත්වීම සඳහා කරන ලද යෝජනාවක් බලපෑමක් මඟ පෙන්වීමක් මේ තුළ පවතිනවා. එතකොට මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ නේද? ඕන කෙනෙකුට මේවා කළොත් නොකලත් ඇවෙනවා නොකලත් ඇවෙනවා. නරක දේ කරලත් ඇවෙනවා හොඳ දේ නොකරත් ඇවෙනවා. දැන් මේක මම මේ සූත්‍රය ගත්තේ පැහැදිලි කිරීම එක පියවරකින් පමණයි. ඊළඟට සූත්‍රයට යනකොට තව පියවරකට අපිට යන්න වෙනවා. දෙමේ බික්කවේ ධම්මා අතපනීයා තැවෙන්න සිදුවෙන්න නැති නොතැවෙන්න සිදුවෙන කරුණුත් තිබෙන කරුණු දෙකකුත් තියෙනවා. කතමේ දේ ඉද බික්කවේ ඒකච්චෝ කායසිරිතං කතං හෝති අකතං හෝති කාය දුස්චරිතං. අන්න අනිත් පැත්ත. යම්කිසි කෙනෙක් කාය සුචරිතය කරන ලද්දේ වෙයි. කාය දුස්චරිතය නොකරන ලද්දේ වෙයි. දැන් ඉතින් මේක මේ මම මේක කරන්නේ නැහැ කියලා පාලනය කර ගැනීමෙන් සිදුවෙන ක්‍රියාවක් වශයෙන් දකින්න එපා. ඊට එහාට යන්න වෙනවා. මන්දයත් මේ ප්‍රාණඝාත දත්තා දාන කාමවිත්‍යාචාර නම් වූ කාය දුස්චරිත හුරු කිරීම තුළ ඒන් සතුටු වෙන්න පුරුදු වෙලා කෙනෙක් Tamanට එයා පාලනය කරගන්න බැරි තරමට බලවත් වෙලා තිබෙන්නේ. එතකොට ඒක හුරු කර ගැනීම තුළ ඇබ්බැහියක් බවට පත් වෙන එකක්. පුත්පතක් ජන පුද්ගලයාට. ඇබ්බැහිය පාලනය කරන්න බැරි කෙනා තමයි ඇබ්බැහිය කියන එකේ තේරුම සාමාන්‍යයෙන් ගිජු වීම කියන අර්ථය වගේ ගන්න. පාලනය කරගන්න බැරිකම තමයි පෘථග්ජන භාවය පෙන්වන්නේ. දැන් මෙතන පැහැදිලි කරනු ලබනවා මේ ඔහු යහපත් දේවල් කරනවා. අයහපත් දේවල් නොකරනවා. දැන් යහපත් දේවල් කිරීමම පුණ්‍ය කර්මයන් අයහපත් දේවල් නොකිරීමම අකුසලයෙන් වෙන්වීම. තවත් ඉදිරියට යනකොට දෙවෙනි කාරණේ ඉදි පෙන්නනවා වාක් සුචරිතය කරන ලද්දේ වෙයි වාක් දුස්චරිතය නොකරන ලද්දේ වෙයි. එතකොට වචනෙන් කෙරෙන්න ඕන බොරු පරුස හිස් කේලම් නොකීවේ නම් කිව්වේ යහපත් වචන. එතකොට ඒක වාක් සුචරිතය යහපත් වචන පාවිච්චි කළා. අයහපත් වචන කීවේ නැහැ. එතකොට වාක් දුස්චරිතය පාවිච්චි කළේ නැහැ. මේ විදිහට මේ සමාජය තුළ ඔවුනොවුන්ගේ කය වචන සිත තුන්දර දස අකුසලයට යොමු වීම තුළ Tamanටම පත්වෙන්න සිදුවෙන්නා වූ මේ තපනී තැවෙන බව තමයි දුක කියලා කියන්නේ. එතකොට ඒක කළා නම් පසු කාලීන වෙන විපාකයට පත්වෙන්න සිද්ධ වෙනවා. එබැවින් දසවස්තුක සම්මාදිට්ඨිය මට්ටමේදී ලෞකික මට්ටමේදී සමස්ත සමාජය හැදීම සඳහා බුදු සමය තුළ පුද්ගලයෙක් වශයෙන් මේ පෙන්වන්නා වූ දේවල් වලින් වෙන්වීමත් විරතිය සුවගෙන දෙන බව පශ්චාත්තාපය ලබා නොදෙන බව පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේගේ සමස්ත සමාජය කෙරෙහි දෙන පණිවිඩයයි. නමුත් එවමනකින් මේ කරුණු පැහැදිලි කිරීම ඉවර වෙන්නේ සීමා වෙන්නේ නැහැ. මේක මම කරන්නේ නැහැ කියන අර්ථයෙන් නොකිරීම නෙවෙයි වෙන්න ඕන. තව එහාට යනකොට මේකේ තවත් වචනයක් තිබෙනවා.
දැන් ඔය තුන ඔය විදිහට කාය වචී මනෝ දුස්චරිතය සුචරිතය කියලා කතා කරාට අන්තිමට පෙන්වන්නේ දස අකුසලය මුල ලෝභ දේශ මෝහ. දස කුසලය මුල අලෝභ දේශ අමෝහ. එතකොට දැන් පුද්ගලයෙකුගේ ලෝභ දේශ මෝහ තමයි මේවා කරවන්නේ. පුද්ගලයෙක් නෙවෙයි. ඔබට පුද්ගලයෙක් කරනවා පේනවා. නමුත් පුද්ගලයා ඒ මොහොතේ මත් වෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ මත්තුන මුලා වුණු ස්වභාවය ඔබ පළමුව ලබනවා මේකට. ඒක අර බාහිර මත්වීම කියන එකක් නෙමෙයි. මේවායින් මත්වීමත් මත්වීමක්. එරබුදු පැණි මත්වී කුරුල්ලෙක් පියාඹා කියලා කවි පාඩම් තියෙන්නේ අපට. එයා මත්ුනේ මත් පැන් පානය කරලායි. එරබුදු පැණි බීලා. මටත් මතකයි ළමා කාලේ තරුණ කාලේ දවසක් වැඩිපුර මී පැණි කාලා ඒ මීත් පැණි උනොත් මත් වෙනවා. වැඩිපුර කාපුවම. ඒ නිසා අන්න ඒ වගේ මේ එතකොට කරන වැඩ කරන්න හිතෙන්නේ නැහැ, කරන්න බෑ. කයට පර නැහැ. ඒ වගේ මේ වයින් මත්තුන පුද්ගලයාට ඒකේ වරද පෙනෙන්නේ නැති එකනේ තියෙන්නේ, අන්ධ වෙනවයි කියන එක. දැන් මේ කතා කරන එක පුද්ගලයෙක් වශයෙන් කිරීම නොකිරීම ගත්තට එතනින් එහා පැත්තට මේක තව ටිකක් ගැඹුරට යන කාරණයක්. සදහටම මිදෙන්න ඕන. දැන් අකුසලයෙන් මිදීම කුසලය කියලා මේකට කතා කළොත් එහෙම තථාගතයන් වහන්සේ හොයාගෙන ගිය ගවේෂණාත්මක විග්‍රහයේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. මන්දයත් මේ අකුසලයේ කුසලයේ තිබියදී ඒ වගේම ධානා කුසලයක් තිබියදී ඒ සියල්ල අකුසලිනුත් වෙන්නලා කුසලයක් කරමින් ධානා කුසලයක් ලැබෙමින් උන්වහන්සේ එතනින් එහාට ආලාර කාලාම උද්ගාරාම පුත්‍ර භාග්‍යවගෙන් එහාට පැත්තක් හොයනවා. එතනින් එහාට හොයන කාරණාවට කියනවා කිං සච්ච කිං කුසල. සත්‍ය නම් කුමක්ද? කුසලය නම් කුමක්ද? අන්න මේ අත්විවරම මත පිහිටා ඊට පස්සේ පුද්ගලයාට තවත් ඊට එහාට සත්‍යයක් සහ කුසලයක් බුදු සමයේ පෙන්වනු ලබනවා. ඒකට එන්න ටිකක් අමාරුයි තේරෙන්නේ නැතුව මේකට එන්න එච්චර අමාරු නෑ. මේකට එකතු වෙන්න නැත්නම් එළඹෙන්නට පිළිගන්නට හේතුව Tamanට තේරෙන්න වෙනවා මේ පෙන්වන තපනීය ධර්මයන් වලින් Tamanට පසු කාලීනව තැවෙන්න සිදුවෙන කාරණේ නිදහස් වෙන්න බැරි නිසා. එතකොට පසු කාලීනව තැවෙන්න සිදුවෙන කාරණා කළොත් කයෙන් වචනෙන් නැත්නම් කායිකව දුර්වල ගිය අවස්ථාවලදී කොහෙටද මේ තැවීම ගෙනත් දෙන්නේ කොහොමද? කවුරුත් මතක් කරලා දෙනවද? නැහැ. මේවා එකතු වෙනවා සිතට ආපහු මතක් වෙනවා. ඒ මතක් කරන විට උන් ඉන්නේ ඒ ගිනි ගොඩේ උන්ට ඒක සිතවිල්ලක් මේක සිහිනයක් කියලා දකින්න තරම් දියුණු කරපු නුවණක් නැහැ. අන්න එතන තමයි තේරුම් ගන්න ඕන කාරණාව. ඔය යම් අය සොකී වයෝවෘද්ධ භාවයේ අගදී මොලේ සෛලයන් දුර්වල වීම සැති වෙන්නා වූ රෝගයකටපත් වෙලා ඒ ජීවිතයේ ජීවත් නොවෙමින් පසු කාලීන ජීවිතයේ ජාතිකයෙක් කියා ඉන්නවා පෙර කාලේ ජීවිත. එතකොට ඒවා කියන්න පුළුවන්කමක් තිබෙන්නේ Tamanගේ මතකෙන් එන නිසානේ. අන්න ඒ වගේ තපනීය පැත්තක මතකයක් Tamanට තිබෙනවා නින්දෙදි වැටුනොත් එළි වෙනතුරුම භයානක ලෝකයක්. අන්න ඒ දුක ගෙනත් දෙන්නේ අර සිහිවීම. එතකොට සිහි වෙන්න නරක જાති තිබුණොත් ඒකේ පශ්චාත්තාපය වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. පෘථග්ජන මට්ටමේදී ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට මේ தත්වයන්ගෙන් මිදෙන්න මොකක්ද වෙන්න ඕන? ඒ බඳු දේවල් සිතට එකතු නොවී තිබෙන්න ඕන. අන්න දැන් මෙතන පෙන්නනවා මේ එකතු වෙන්නේ මොනවා නිසාද? ඒවා කෙරෙහි ලෝභයකින්, දේශයකින්, මෝහයකින් නැත්නම් මමත්වයකින් ගැනීමකින් මොනවා හරි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඇලීමෙන් ගැටීමෙන් මොලාවෙන් කටයුතු කිරීම නිසා තමයි ඉතුරු වෙන්නේ. අර මට මතකයි ඔය යම් ලොතරැයි සඳහා දිනුම් අදින විට ටිකට්ටුවක් නැත්නම් පතක් මුලදී ගත්තම දරුවන්ගේ යහපත සඳහා හරි මොකක් හරි කාරණා සඳහා හරි සැනසෙලි තෑගි එහෙම තියනවායි කියලා ඒකේ Tamanගේ නම සමග
තමන්ට දෙන කොලේ සහ ඌල්ලක තියාගන්න කොලෙත් නමත් ලිපිනයක් තියාගන්නවා. මොකටද අර අංක දෙක සමාන බැවින් දිනුව හොයාගන්න. මෙන්න මේ තෑගි දෙන එකේ කෑල්ලක් තමන් ළඟ ඉතුරු වෙනවා වගේ මේ කර්ම කරන්න ගියාම විපාක දෙන්න කෑල්ලක් ඉතුරු වෙනවා තමන් ළඟ. මේක කවුරුත් කරන වැඩක් නෙවෙයි. ඒක කර්ම නියාමයේ විසින් කරන වැඩක්. ඉතින් ඒ නිසා එතන වෙනත් සාක්ෂි ඕන නැහැ. දඬුවම් සඳහා විනිශ්චයක් අවශ්‍ය නැහැ. අදාළ ආකාරයට සාධාරණ දඬුවමක් සඳහා මේ මනෝපුබ්බංගමා ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා. එසේනම් එතනින් එහාට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ මේ තපනීය බව විඳින්නද? එතනින් එහාට තව ටිකක් එහාට යනකොට මේ වෙන්වීම නොකිරීමෙන් වෙන්වීම වෙනුවට තවත් ආකාරයෙන් වෙන්වීමක් තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයා වෙන්වෙනු ලබන්නේ නොකිරීමෙන්. ඒක පෙන්වන්නේ හොඳ නැති නිසා සහ පසු කාලිනව තැවෙන්න සිදුවෙන නිසා වෙන්වීම කියන අර්ථය. නමුත් තවත් ඊට එහා ගිය දෙයක් පෙන්නනවා බුදු සමය තුළ. සත්‍ය වැටහීම නිසා පවු නොකරන බව. ඒ මොකක් නිසාද? ඒක තව ටිකක් එහාට ගැඹුරට දකින්න වෙනවා. මේ තපනීය ධර්මතාවයන් තුළ සිදුවෙන්නේ සසරට බැඳීම. එතකොට සසරට බැඳීම පාපකාරීත්වය තුලත් පවතිනවා. සසරට බැඳීම අර අතපනීය ධර්මයන් ගැන කතා කරන්නා වූ පුණ්‍ය කර්මයන් තුලත් පවතිනවා. තපනීය බව නැති වුණාට භවගාමන පවතිනවා. ඒක ටිකක් ඊට වඩා වෙනස් දහමක් ඊට පස්සේ. අර ඉගෙන ගන්න පව්පින් දෙකේ හික්මියට එයා ගිය දහමක්. එනිසා භවගමන හදන ක්‍රියාකලාපය තමන් විසින්ම ජීවිතය තුළ රැස් කරගන්නා එකක් බවට තේරුම් ගත්තම භව ගමනේ හොඳ නරක දෙක තුළ භව ගාමිත්වය හොඳ වෙනව ඇරුණාම භව ගමනේ හොඳ නරක දෙක තුළ භව නිරෝධගාමිත්වයක් හිමි වෙන්නේ නැති බව ඔබ තේරුම් ගන්න ඕන. අන්න එතකොට තවත් මේ තපනීය වීමට හේතු නොතබා අවසන් කරන්න පුළුවන් පාරක් බුදු සමය තුළ පවතිනවා. අන්න ඒකයි විශේෂිත ඉගැන්වීම බවට පත් වෙන්නේ. මේ නිසා මේ තමන් කරන ක්‍රියාකලාපයන් තුළ සිදුවෙන්නා වූ කාරණාවල ශේෂවීම චිත්තාභ්‍යන්තරයේ පවතින බැවින් මතකය ඔහුට විශාල දුක් ගෙනත් දෙන කරුණක් වෙනවා. ඒක මතකයක් වශයෙන් සහ ඉස්දයක් වශයෙන් සහ සීනයක් වශයෙන් දකින්න පුරුදු වෙච්ච අය මේ සමාජයේ නැහැ. සීනෙන් පෙනුනත් ඇත්ත වශයෙන් පේනවා. මතකයට ආවමත් ඒක දවාන තවාන යන දෙයක් වෙනවා. එයයි පෘථග්ජන භාවය තුළ මේ පහළ වෙන දෙය සිතුවිල්ලක් වශයෙන් ලෝභයෙන් දේශයෙන් මේන් මොහෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දකින්න ඔහු දිනු වෙලා නැහැ. ඒක පැරණි අතීතයේ සිද්ධිය වශයෙන් තමයි ඔහු දකින්නේ. දැන් මේකෙන් ගැලවෙන්නට තථාගතයන් වහන්සේ මේ සමාජය වෙනලා දෙනවා. යමක් අඟුලිමාල ඔය දහසක් අපි මැරුවයි කියමුකෝ. දැන් එතකොට ඒක මතක් වෙනකොට තපනීය ධර්මනේ තියෙන්නේ. නමුත් මුල් කාලේ නම් පිඬුසිකා වඩිනකොට කුරුල්ලෙකුට ගලක් ගැහුවත් ඔළුව ඇදලා තුවාල කරන් එනවා. පස්සේ කාලේ නම් Taman කරපු දේවල් මතක් වෙනකොට සිතට දුක දැනෙනවා කියලා බුදුන් වහන්සේට වර්ණු පැහැදිලි කරලා අනතුරුව මිදුණානේ එකෙන්. දහසක් මැරූ ඝාතනයේ විපාකේනොත් මිදුණානේ. ඒ පාර මොකද්ද? අනේ ඒක තමයි ඊට පස්සේ බෞද්ධයින් සදා යෝජිත වෙන්නේ. අර කරපු කර්ම වලට විපාක වලින් මිදෙන්නත් පුළුවන්, අලුත කර්ම රැස් නොකර ඉන්නත් පුළුවන්. එනම් මේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ගත් කල පෘථග්ජන භාවයේ තමයි කර්ම විපාක වලින් ගැලවෙන්න බෑ කියලා කියන්නේ. තපනීය ධර්ම පවතින බැවින් අදාළ කාලෙදී අදාළ විපාක වාරයක් ලැබෙනවායි කියන එක. ආර්ය පුද්ගලයෙක් බවට පත් වීම තුළ මේ විපාක වාරය සුණු විසුණු කරලා දාන්න පුළුවන්. ඒකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම විශේෂ ධමයක් බුදු සමය තුළ පවතිනවානේ. ඒ කුමක් නිසාද? ටිකට්ටුවේ මුල් කොටස නැත්තම් අයිතිකාරයා හොයාගන්න බෑනේ.
ඒ වගේ මේ කරලා හේතු ඉතුරුනේ නැත්නම් විපාක වාරයක් දෙන්නේ නැහැ. විපාක වාරය දෙන්නේ ක්‍රියාව නෙමෙයි ඉතුරු කරන හේතු. ඒ නිසා බුදු සමය තුළ මිනිසා කරන ක්‍රියාකාරකම් තුළ අනාගත විපාකයක් දෙන්න ඉතුරු කරන හේතු වලට අපුණ්‍යාවි සංකාරය, පුණ්‍යාවි සංකාරය, ආනිජ්ජාවි සංකාරය කියලා නමක් තියලා තියෙනවා. ඊළඟ පියවරේදී. ඒ අවිසංකාරය කියන කාරණාවට මුලින් තවත් අවිද්‍යාවක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා තුළ යන ගමනක්. නමුත් තථාගතයන් වහන්සේගේ ඊළඟ ඉගැන්වීම තුළ පවතිනවා මේ අபிසංකාර වෙනුවට සංකාර නිරෝධ කරන්න පුළුවන් මාර්ගයක්. අන්න මේ පුද්ගලයන් අතරින් තවත් පිරිසක් සඳහා විවර වෙන විශේෂ දොරටුවක් ආර්ය මාර්ගය. එතකොට මේ ඒකච්චෝ පුද්ගලෝ කියන වචනට එහා ගිය තව ගැඹුරක් තේරුම් ගන්න වෙනවා. මේ පුද්ගලයෙක් වශයෙන් කරන කාරණා කරන්නේ සිතින් කයෙන් වචනෙන් ආපහු මතක් වෙනකොට මේක සිද්ධියක් නොවේයි. මිනිමරුවක් හෝ ගිනි ගැනීමක් හෝ තවත් මොන මගුල් ගෙදරක් හෝ මොනක් වුණත් ආපහු මතක් වෙන විට ඒක සිතවිල්ලක් පමණයි, සිද්ධියක් නොවේ. නමුත් ඔබ දුකටපත් වෙන්නේ සිතවිල්ලක් නිසා වශයෙන් දැකලා නෙවෙයි, සිද්ධියක් වශයෙන්ම දැකලා. සන්තෝෂය හෝ දුක හෝ කියන කාරණා මතක් වුණාම ඊට අදාළ ඒ විඳීම හම්බ වෙන්නේ ඒක උපේක්ෂා සහගත සිතුවිල්ලක් වශයෙන් දැකීම නිසා නෙවෙයි, ඒකේ අදාළ ක්‍රියාකලාපයේ තිබෙන නිසා. අන්න ඒක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. දැන් මේකට තමයි කියන්නේ දුක් සහගත අතීතයක් ඇත්නම් ඒක මල දෙයක්. ආපහු සිතින් මතක් කරන විදර්ණයකට කියන්නේ මල දරුවා කරේ තියාන යනවායි කියලා. දැන් සිත වෙනස් කරගන්න පුළුවන් නම් මේක දැන් ගත වුණ දෙයක්, මේකට එකතු වෙන එකේ රැවටෙන එකේ තේරුමක් නැහැ කියලා සිත හැදෙන්නේ නැද්ද? අන්න එහෙම තමයි අර අඟුලිමාලට එහෙම පුළුවන් වුණේ. උතරම් දේවල් කළා වුණත් ආපහු ඒක නොදන්නා කාලේ නැත්නම් නොමග යාම තුළ කරපු දෙයක් දැන් තථාගතයන් වහන්සේ ඉගැන්වීම තුළ මේ මතක් වෙන එක, මතක් වෙන එකට බය වෙන එක, මතක් වෙන එකට පිළිගන්න එක, මතක් වෙන එකට අහු වෙන එක වෙනුවට ඒක මතකයක් වශයෙන්, ඒක මමත්වයෙන් යුක්ත දෙයක් වෙනුවට මමත්වයෙන් හිස් දෙයක් වශයෙන්, ඒක හටගෙන අල්ලාගත්තේ නැත්නම් නැති වෙන දෙයක් වශයෙන් දකින්න පුළුවන් වෙනවා නම්, හටගෙන අල්ලාගත්තම තමයි සසරට බැඳීම සිදු වෙන්නේ. ඒ නිසා මම දකින්නේ පාප කර්මයන් කළා කියලා එයින් ඔහුට සසරෙන් මිදීමට බැරිකමක් තියනවා කියලා. තේරුම් ගන්න ඕන. තේරුම් නොගත්තොත් පාප විපාකයට අහු වෙලා යනවා. තේරුම් ගත්තොත් ඔවුන්ටත් ගැලවෙන්න පුළුවන්. බුදු සමය තුළ සඳහන් වෙන්නේ පන්සිල් රැකපු අය, අටසිල් රැකපු අය මහාන වෙලා රහත් වුණා කියලා පමණද? අඟුලිමාල හරි හොරු 500 හරි තවත් ඒ බඳු කරපු අය තඹදා ටික හොරා හරි ගත්තාම ඒගොල්ලෝ හොඳ දේවල් කරපු අයද, දුස්චරිත කරපු අය නේද? නමුත් ඔවුන්ට අර තපනීය ධර්මෙන් මිදෙන්න අවශ්‍ය අනුශාසනාව ලැබුණා. එනිසා මේ තපනීය ධර්මයේ පවතින්නේ කුමක් තුළද? ආත්ම දෘෂ්ටිය තුළ. මමමයි කරන්නේ, මමමයි විපාක විඳින්නේ, කර්ම විපාක නම් වූ බන්ධනය තුළ මේක සිදු වෙන්නේ. ඒ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ පවතිනවා ඊට එහා ගිය දර්ශනයක්. ආත්මකට නොගැනීමට අනාත්ම කියලා කියනවා. සිතට මුලා නොවීමට අනාත්ම කියලා දාන්න තියෙනවා. හට ගැනීම තුළ හේතු ඉතුරු නොකර අවසන් වෙන්න පුළුවන් ස්වභාවයක් සිතේ තිබෙනවා, එතෙන්ට එන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? Taman අතෙන් සිදුවන සියලු දේවල් පව් සමා කිරීමකට යටත් කරන්න පුළුවන් වෙනවා. කවුරුවත් සමාව දෙනව නෙවෙයි. Taman අපහැරීම තුළින්, Taman මේවට එකතු වීම නොවීම තුළින්, Taman මේවට නොරැවටීම තුළින් අන්තිමට ඔබට මොනතරම් දුක් දෙන සිතුවිල්ලක් සිතට ආවත් ඒක මතකයක් කරුණාම දුකක් නැති දැනට හදන්න පුළුවෙනි.
ඒ මන්දයත් ඒ සිද්ධිය සිදු වෙනකොට ඔබ ලෝභයෙන් දේශයෙන් මොහෙන් මුලා වූ කෙනෙක් අද මතක් වෙනකොට ඔබ ලෝභ දේශ මොහ අතහැරපු කෙනෙක් නම් ඒක සිද්ධියක් නෙමෙයි නිකං සිතුවිල්ලක් විතරයි. ඒකේ බර දැන් නැහැ. එතකොට ඒක උපේක්ෂා සහගතයි. ඒක මෝඩකමක් නම් මෝඩකම කියලා hina වෙන්න පුළුවන්. දුර්වලකමක් නම් ඒක කියලා hina වෙන්න පුළුවන්. ඒ අරුණහම ඒකේ පශ්චාත්තාවපයක් දුකක් ඇත්තේ නැහැ. ඒකයි සිත හදනවා කියලා කියන්නේ. ඉතින් මේ ලබාගත් ජීවිතය තුළ තමන් අතින් උන වැරදි පිළිබඳ පශ්චාත්තාපය තිබෙන්නේ පෘථග්ජනයට. ඔවුන්ට පසු කාලීනව සහ මහලු කාලයේදී මතක් වෙනකොට ඔය සිහිය නැහැ. ඔහු එතෙන්ට වැටෙනවා. වැටලා විඳිනවා. දැන් ඒ වැටෙන ලෝකයේ කොහෙද තියෙන්නේ? බාහිර ලෝකේ නැහැ, තමන්ගේ සිතේ පවතින්නේ. ඒක හිස් අසාර බව හෝ ඒකේ එහෙම කෙනෙක් නැති බව දකින්න ඔහුට දියුණු නුවණක් නැහැ. අකම්පිත බව පවතින්නේ ඒක ඇවිදින් යන සිතුවිල්ලක්, ඒක පරණ දෙයක් මතක් කරන සිතුවිල්ලක් පමණයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකේ නොඇලී නොගැටි අවසන් කරන්න පුළුවන් වෙනකොට ඒක ඇවිදින් යන එකක් බවට පත් වෙනවා, අනාගතයක් නොහදා. අනේම වෙනස් මාවතක් මේක තුළ පවතිනවා. මේ කරුණ තේරුම් ගැනීමට තමයි තථාගතයන් වහන්සේ ඔය ආර්ය භාවය කියලා පෙන්වනු ලබන්නේ. අර තපනීය ධර්මයන් කියන කාරණා තිබෙන්නේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවයේ ආත්මකට ගන්නා වූ පෘථග්ජන භාවය තුළ. ඒ පෘථග්ජන භාවය තුළ පංචස්කන්ධ තුළ හැදීමක් සිදු වෙන්නේ නැහැ. ආර්ය භාවය තුළ මේක ආපහු හදන්න පුළුවනි. හිත හදන්න පුළුවනි. එහෙම තමයි මිනි දහසක් නැත්නම් මිනිසුන් දහසක් මැරුව කෙනත් මතක් වෙනකොට කිසිදු ආකාරයේ දුකක් නැති තැනට හිත වෙනස් කළේ. කැලේට වෙලා ඉඳගෙන හොරු මිනිසුන් මැරු බඩු පැහැරගත් හොරුන්ටත් තමන් කළ දේවල් වලින් නිදහස් තැනකට හිත හදන්න පුළුවන් උනේ ඒක එදා තේරෙනකොට සිද්ධියක් නොව මලසිතුවිල්ලක් පමණක් නිසා. දෙපැත්තෙන්ම මේ කාරණා දෙක පිළිබඳව හිතට ගන්න පුළුවන් වෙනකොට ඒකේ අර වේදනාව තිබෙන්නේ මතකේ නෙමෙයි මමත්වෙන් ගත්ත බරේ. බර ඒක තමයි බාහිර කියලා කියන්නේ. ඒ බර පෘථග්ජනයට බහා තබන්න බෑ. ඒ නිසා ඔහු ඒකට විපාක විඳිනවා. ආර්ය පුද්ගලයාට බුදුන් වහන්සේ දොරක් අරලා දෙනවා බහා තබන්න. එතකොට ඉහාත්ම වශයෙන් ප්‍රවෘත්ති විපාක ආවත් ඒකේ විඳවීමක් නැහැ. බුදුන් වහන්සේට ගැන කතා කරනකොට කොන්දේ අමාරුවක් තිබුණාය, හිසේ රදයක් තිබුණාය කියලා ඒකට අතීත හේතුවක් පෙන්නනවා. ඉතින් ඒක විපාකයක්. නමුත් විපාකය දුකක් වශයෙන් බාර ගැනීමක් නැහැ. ඒක තමයි හිත හදලා තියෙනවා කියන එකේ තියෙන. ඒක අද මතක් වුණාට පශ්චාත්තාවපයක් නැහැ. ඔබට එහෙම නෙමෙයි. ඔබට මතක් වෙනකොට ඔබ ඉන්නේ සිද්ධිය වුණ තැන. එදා තිබුණ බයම, එදා තිබුණ ශෝකයම, එදා තිබුණ දුකම, එදා තිබුණ ඇඟවෙවුලා යාමම එහෙමම ඔබට තියෙනවා. බලන්න කල්පනා කළා එහෙම නෙවෙයිද කියලා. නමුත් දැන් මේ රැවටෙන්නේ සිද්ධියකටද පරණ සිතවිල්ලක් සිදයක් මතක් වීමකටද කියලා තේරුම් ගන්න ඕන ඔබට නැහැ නේද? ඕක තමයි යද් අතීතං පහීනන්තං කියලා පෙන්වන්නේ. යමක් අතීතේ නම් මේක දැන් මතක් කර කර අඬන්න දුරන්න වැළපෙන්න එපා. ඒක ගෙවුන දෙයක්. ඒක උපේක්ෂාවට හුරු කර ගැනීම තුළ අර තමන් අතින් සිදුවන සියලු කාරණා මතක් වුණාම වදයක් නැති තැනට හිතා ගන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයා පෘථග්ජන භාවය තුළ තෙන්ඩ ගියාපුවම වදයටපත් වෙනවා. අන්න පසුතැවිල්ල තිබෙන්නේ පෘථග්ජනයාට. තමන්ට මේ සිද්ධිය හීනයක් වශයෙන් දකින්න, සිතුවිල්ලක් වශයෙන් දකින්න එකතු නොවී ඉන්න පුළුවන්කමක් ඔහුට නැහැ. එතකොට විපාකයේ ඔහු විසින්ම නේද ලබාගෙන තිබෙන්නේ. වැපරුව නිසා නේද කපා ගන්න වෙලා තිබෙන්නේ. එනිසා ඒ විපාක විඳින මාර්ගය අඤ්ඤාහි ලාභූපනිසා. විපාක ලබන මාර්ගය. අඤ්ඤා නිබ්බාන ගාමිනින් නිවන මාර්ගය විපාකයට හේතු නොකර අවසන් කරන්න පුරුදු කරන්න වෙනවා. අරක කර්ම රැස් කරන මාර්ගය, මේක කර්ම ඡය කරන මාර්ගය. කර්ම රැස් කරන මාර්ගයේ විපාකයක් නිවන කියලා බලාපොරොත්තු වෙන්න එපා. විපාකයක් ඒක කර්ම විපාකයක් සංසාරිකව. ඡය කරන මාර්ගයේදී අනාගතයට විපාක දෙන්න හේතු ඉතුරු නොවෙනවා. එතකොට එහෙමනම් මේකේ පැහැදිලි වෙන රහස කුමක්ද? මේ දුක යනු Taman විසින්
හදාගන්නා වූ දෙයක්. ඒක Taman හදාගෙන විඳවන දෙයක් වගේම Tamanට වෙහෙස මහන්සි වෙලා හිතින් ඒ නිදහස් වෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. මොකද විපාක දෙන්නා Tamanගේ චිත්තාභ්‍යන්තරේ නම් චිත්තාභ්‍යන්තරේ හිස්සුනොත් විපාක දෙන්න ශක්තියක් නැතුව යනවා. ඒක නිසා ඒක ඇති කරනු ලබන්නේ කර්ම බීජ විසින් කියලා කියන්නේ. බීජ බිත්තර වී නම් අතින් අල්ලන්න පුළුවන්. නමුත් එහෙම ද්‍රව්‍යයක් නොවුනට මේ බීජයක් සකස් කිරීම තුළ. නමුත් මේ බීජ රැස්වීමේ ක්‍රියාවලිය ආර්ය මාර්ගය තුළ අක්‍රිය වෙනවා. කර්ම මාර්ගය තුළ තමයි බීජ රැස් වෙන ක්‍රියාවලිය පවතින්නේ. ආර්ය මාර්ගය තුළ කර්ම සෙවීම ආරම්භ වෙනවා. ඒ නිසා ආර්ය මාර්ගයේ වෙනස්ම ගමනක් කියලායි තේරුම් ගන්න ඕන. ඒක පින්කාරයට විතරක් සීමා වුණා වූ, පැවිද්දන්ට සීමා වුණා වූ දෙයක් වශයෙන් සලකන්නේ නැතුව ඕනෑම දෙයක් කරමින් හිටියත් තේරුම් ගත්තයින් පසුව අනුගමනීය ප්‍රතිපදාවක් තුළ වෙනස් මඟකින් ඒ අනාගත විපාකාර වලින් වැටෙන්න තියෙන දුක් වලින් ගැලවිලා නිදහතට එන්න තියෙන මාර්ගයක් වශයෙන් තමයි මේ සමස්ත ධර්මතාවයන් තුළ පෙන්වලා තිබෙන්නේ. ඒක ආර්ය මාර්ගයක්. අනාත්ම දර්ශනය කියන වචනයත් මේකට පාවිච්චි කරනු ලබනවා. අපි ඉක්මන් වෙන්න ඕන සහ අවධානය යොමු කරන්න ඕන වගේම තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන එයයි. මිනිසා සඳහා යෝජනා කරන ලද මිනිසාට අනුගමනය කළ හැකි මේ මිනිසාට අනුගමනය කළ හැකි මෙම ක්‍රියාමාර්ගය කෙසේ අනුගමනීය ප්‍රතිපදාවකට ඔබ පත්විය හැකිද කියන එක හොයන්නයි අවධානය යොමු කරන්න වෙනවා. අනිකට ඒ සඳහා ඔබට මේ කරුණු පැහැදිලි කිරීම නැමැති න්‍යායක් එදා පටන් අද දක්වා පැවතගෙන එනවා. ඒකට කියනවා ආමන්ත්‍රණය කියලා. ඒකට කියනවා දහම් දෙසීම කියලා. තේරුම් ගැනීමට උත්සාහ දැරීමට කියනවා දහම් ශ්‍රවණය කියලා. ඒ අර්ථයෙන්ම පවතින දහම් ශ්‍රවණය සහ ධර්ම දෙසීම ඒ අර්ථයෙන්ම අද තියෙන්නේ කියලා හොයලා බලන්න. ධම් දෙසුම ඒ අර්ථයෙන් කරනවාද? ධර්ම ශ්‍රවණය ඒ අර්ථයෙන් කරනවාද? පෘථග්ජන සමාජයේ ධර්ම ශ්‍රවණය සංගීත සම්දර්ශනයක්, චිත්‍රපට සම්දර්ශනයක් බලනවා කියන අර්ථයෙන් කරනවා. පෘථග්ජන සමාජයේ ධර්ම දේශනා කරවීම කියන එක මේගේ ඥාතින්ට පින්දීම කියන අර්ථයෙන් කරනවා. තමන් තේරුම් ගැනීම කියන අර්ථයෙන් නෙවෙයි. අන්න එහෙම තමයි මේ පෘථග්ජන සමාජයේ මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරට මේව ඇදගෙන යන්නේ. තමන්ට ඕන දේවල් කරන්න. ඉතින් ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕන මේ බුදුවරුන් හිමිකර මගේ පවතිනා වූ ලෝකෝත්තර ලබන්නට නම් ඔබට ඕන තැනට අරන් ගිහින් හරියන්නේ නැහැ. ඔබ එතනට එන්න වෙනවා. ඔබ සම්පූර්ණ බුදු සමය කර්ම මාර්ගයට හරවලා ඔබට සහ පරලෝකයට විපාක දෙන්න පින්කම් බවට පත් කරගන්නවා. නමුත් ත්‍රිපිටකය තුල කර්ම මාර්ගය වෙනුවට දුකින් මිදීම සඳහා කර්මක්ෂය කරන මාර්ගයක් තියෙන බව මිනිසාට අනුගමනය කළ හැකි බව විවෘත වෙන්න ඕන. තේරුම් ගන්න ඕන. අනුගමනය කරන්න ඕන. එතකොට මේ කියන ආකාරයේ තැවීමක් නැති ඒ වගේම එහා පැත්තට තවත් එහාට යන වෙනත් සුවයක් සඳහා මාවතක් බවට පත් වෙනවා. ඒ සුවය සඳහා ඔබ ඔය කියන විඳින කියන අර්ථය පාවිච්චි කරන්න. සිතුවිල්ලකින් විඳින කියන අර්ථය පාවිච්චි කරන්න. ඉඩකඩ ලැබෙන්නේ නැහැ. සිතුවිල්ලකින් අතීතේ මතක් වුණාම පශ්චාත්තාපය. සිතුවිල්ලකින් අතීතේ මතක් වුණාම උද්ධාමය. අපි කියමුකෝ ලෝක ක්‍රිකට් කුසලානීය දිනුදා කියලා. අපි හිතමුකෝ ඔලිම්පික් රිදී පදක්කම ලැබුණදා කියලා. එදා ඒක උද්ධාමයට කරුණක්. අද මතක් වෙනකොට ඒක සිද්ධියක්ද පරණ සිතක් මතක් වීමද? කල්පනා කරලා බලන්න. ඒක අද මතක් වෙනකොට සිද්ධියක් නෙමෙයි සිතුවිල්ලක් පමණයි. මෙන්න මෙසේ ඔබට සියලුම අතීත සිදුවීම් පශ්චාත්තාපයෙන් දේවල් අද මතක් වෙනකොට මමත්වෙන් ගත්තොත් දුක තියෙන්නේ. සිද්ධියට මුහුණ දුන්නොත් සිද්ධියක් බවට පත් කළ ගත්තොත් දුක තිබෙන්නේ. ඔබට ඒකට එකතු නොවෙන්න පුළුවන් නම් ඔබට ඒකට මුලා නොවෙන්න පුළුවන් නම් ඒ පශ්චාත්තාපය වෙනකොට ඒක සාමාන්‍ය හුස්ම පාර ඉහළ පහළ ගන්නකොට ඒ සඳහා සිහියක් තිබුණාම මේකේ 아무තු සතුටකුත් දුකකුත් නැහැ. අන්න ඒ වගේ මේ අරමුණු එන විට 아무තු දුකකුත් සතුටකුත් නැති. ඒකට වචනයක් තියෙනවා උපේක්ෂාව කියන අර්ථයකුත්. මේ උපේක්ෂාව කියන අර්ථය දක්වා සිත
පුරුදු පුහුණු කරන්න වෙනවා. ආත්ම 500කින් නෙවෙයි, පරලෝකෙහින් නෙවෙයි. ඉහාත්ම වශයෙන්ම ගමන ජීවිතය අගට යන්න පෙර. අගට ගියාම මේක තේරුම් ගන්න බෑ, තේරුම් ගත්තත් කරන්න වෙලාවක් නැහැ. නමුත් මුලදී හෝ මැද තේරුම් ගත්තොත් එහෙම ආපු ගමන් මගේ Tamanට දුක් දෙවන කාරණා ටිකක් හදාගෙන තියෙන්නේ. ඒවයි Taman පිටපස්ස ඇවිදින් හේවණැල්ලක්සේ දුක් ගෙනත් දෙන්නේ. සෙවණැල්ල Taman පිටපස්ස එනවානේ. අන්න ඒ වගේ පිටපස්ස එන්නේ ඒකට සම්බන්ධතාවයක් තියලා තියෙන නිසා. දැන් මේ අනුගමනීය අලුත් ප්‍රතිපදාව තුළ ඒ සෙවණැල්ලේ විපාක වාරයෙන් ගැලවෙන්න පුළුවන්. අතීතේ මතක් වුණත් පශ්චාත්තාවයක් නැහැ, අනාගතයට තැබීමකුත් නැහැ නිසා. පශ්චාත්තාපයෙන්, ඇලීමෙන්, ගැටීමෙන් ගැනීමම අනාගතයට තැබීමයි. එසේ නොගැනීම තුළ ඒකට බය හෝ කම්පන හෝ පත් වෙන්නේ නැත්නම්, කම්පටෙන්පත් වෙන්නේ නැත්නම් එයට හිමි ඉරණම හටගෙන නැති වී යාමයි. එතකොට හටගෙන නැති වී යාමට සිත හුරු කරන එක වෙනත් ක්‍රියාමාර්ගයක්. හැමදාමත් හිතේ හටගෙන නැති වෙනවා තමයි හැම දෙයක්. නමුත් හටගෙන නැති වුණාට ඔබ ඒ කරනු ලබන්නේ අල්ලා ගැනීමකින්, ඇලීමකින්, මුලාවකින්, ගැටීමකින්, මුලාවකින්. ඒ ඇලීමකින්, මුලාවකින්, ගැටීමක, මුලාවකින් හටගෙන අවසන් වෙන ක්‍රියාමාර්ගය ඔබ විසින් කරන ලද අනාගත ආයෝජනයයි. අනාගත සසර බන්ධනයයි. ඔබට කරන්න තියෙන කාරණාව එසේ ඇලීමකින්, ගැටීමකින් තොරව අවසන් වෙන්න ආරණ එක. එතකොට මේ සඳහා කිසියම් අවවාදයක්, උපදේශයක් ලබා ගන්න වෙනවා සහ අභ්‍යාස කිරීමක් කරන්න තිබෙනවා. මේ අභ්‍යාසය කිරීම සඳහා මොකද්ද කරන්න ඕන? මේ අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැතුව ඒවා හංගලා තියලා මුහුණ දෙන්න ගලවෙන්න බෑ. Tamanට අදාළ අවස්ථා ආපහු අර චිත්‍රපටයක සිදුවීම් පටිගත කරලා තියෙනවා නම් ආපහු ඒක ආපහු බලන්න පුළුවන් වගේ මේ අවස්ථා ආපහු මතුවෙනවා. යම්තාක් පශ්චාත්තාප ස්වභාවයන් චිත්තාභ්‍යන්තරයේ පවතී නම් ඒ තියෙන මට්ටමින් ආපහු වෙනවා. ඒක මම නම් දකින්නේ ඔබව හඳුනා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය කියලා. විවෘතව ඔබ කොතරම් එහෙම වෙනස් පුද්ගලයෙක් වුණත් අභ්‍යන්තරයේ ඔබ කෙබඳු සුචරිතවාදී යහපත් කෙනෙක්ද, දුෂ්චරිතවාදී නපුරු කෙනෙක්ද, ක්‍රූර කෙනෙක්ද කියන කාරණාව මේ ආපහු සිතට එන කාරණය සහ ගන්න හදන තීරණ වලින් තේරුම් ගන්න. අනිත් කාටවත් අඟවන්න ඕන නැහැ. Taman මේ තාක් ප්‍රමාණයට නරක නපුරු චරිතයක් කියලා. එසේනම් මේ ගමන යන්නේක හොඳ නැහැ. ඒ ගමනට ඉඩ දෙන්නේක හොඳ නැහැ. මොකද ජීවිතේ උතනින් එහා පැත්තට කයෙන් යන්නේ නැහැ. යන්නේ අර Taman හුරු කරගත්ත මානසිකත්වයෙන්. අන්නේ මානසිකත්වයේ මුදවා ගන්නට අවශ්‍ය කාර්යය වහවහ කරන්න වෙනවා. සම්තිපුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේ දාදි පන්නස්ස නත්ති ඥාතිසු තානතා පිහිටට බයසෝක වේදනාවෙන් පෙළි පශ්චාත්තාපයෙන් මරණයට යන විට එයින් ගලවා ගන්න පුළුවන් පියෙක්, ඥාතියෙක් වෙනත් කවුරුත් නැහැ. මාත් නම්මත් නැහැ, තාත්තත් නැහැ. ඒක එදාට කල්පනා කරලා හරියන්නේ නැහැ. ඒතමත්ව සංඥාත්වා අන්නේ කාරණාව අනිත් අය එහෙම පරලෝකීය ගමනේදී විඳිදුක් පශ්චාත්තාපයන් දැනගත්තාම ඒක තේරුම් ගත්ත පුද්ගලයා කල් ඇතිව පඬිතෝ කියන්නේ ඒකයි. අන්න අර ශික්ෂාපද සමාදානයේ ඉක්මවාගේ මේ හිතෙන් අතහරින අරේකාන්ත සීලෙහි පිහිටා. අර පරලෝ යන්න තියෙන පශ්චාත්තාප මග වෙනුවට ඒ සියල්ල ශූන්‍ය කරගන්න. ඒ සියල්ලේ තාපයෙන් මිදෙන මග නිබ්බාන මග්ගං කිප්පං ඒව වහවහ විවෘත කරගනු ලබනවා, ආරම්භ කරනු ලබනවා, අනුගමනය කරනවා කියලායි පේනලා තිබෙන්නේ. එසේනම් මා දකින්නේ මිනිසාට ජීවිතය තුළ ඉදිරියට අමු වෙන්න තිබෙන්නා වූ අනාගත විපාක වාරයේ තිබෙන්නා වූ භයංකර බව පෙන්වා දී, දුෂ්චරිත බව තුළ භයංකර බව, සුචරිතවාදී තුළ භවගාමී බව කියන දෙකම පෙන්වා දී. ඒක ඔබේ විපාක වාරයක්, ඔබ හදාගත්ත දෙයක් බව පෙන්වා දී. ඔබට වෙයින් මිදීම සඳහා ඔබේම සිත වෙනස් කරගන්න පුළුවන් බව. එවිට ඔබට
විපාක වාරයක් නැති තවත් මගක් තවත් ගමනක් විවරණ බව. ඒ බුදු සමයෙන් එලි කරන ලද මුඛ්‍ය පරමාර්ථය බව. ඒ සඳහා ළඟාවීමට මිනිසාට පමණක් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ හැකි බව. භික්ෂුවට පමණක් හෝ භික්ෂුවට පමණක් නෙවෙයි මිනිසාට පමණක්. මිනිසාට පමණක් කිව්වහම പ്രേත භූත සත්වයින්ටත් නෙවෙයි බෙයින් ගිහින් නිවන කියලා සැප විඳින බ්‍රහ්ම දේව කොට්ටාස වලටත් නෙවෙයි කියලා හිතන්න වෙනවා. මොකද මේ ආපහු එන දේ හිස් ශූන්‍ය වශයෙන් දකින්න අලුතෙන් දිනු කරන සිහියක් තියෙන්න ඕන. අපාගත සත්‍යයයි කියලා කියන්නේ හිතට එන දේ දුකක් වශයෙන් වැළපෙන කෙනා. දිව්‍ය ලෝක සත්‍යයයි කියලා කියන්නේ හිතට එන දේ සැපක් වශයෙන් ඒකට අහු වෙලා ඉන්න කෙනා. නේ දෙන්නම මේවට අහු වෙලා ඉන්නේ. එහි හිස්සාර බව බලෙන් දකින්න සිහියක් නැහැ. මතක තබා ගන්න. ඒ නිසාමයි මම ඔය සමාජයේ ඉදිරිපත් කර තිබෙනා වූ අදහස් වලට ටිකක් වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් මේ මිනිසුන්ටයි මේක හදන්න සිහිය පාවිච්චි කරන්න පුළුවන් අපාගත සත්ත්වයින්ට හෝ දෙවියන්ට දෙගොල්ලන්ටම වැය කියලා කියන්නේ. නමුත් ඉතින් තාමත් මට ඇහෙන සමහර ඉගැන්වීම් දේශනාවල අපි වගේම කන් තියෙන, අපි වගේම බණ අහන, අපි වගේම පින් කරන අය දෙවියෝ කියලා කියන්නේත් කියන දේශනත් මට ඇහෙනවා. මම දන්නවා දෙවියෝ කියලා කියන්නේ පින් කරලා උපන්න අය. දැන් වුන් පින් කරනවා නෙමෙයි කරන්නේ විපාකෙ විඳින එක. ගෙවි යනතොර. ඉතින් ඒ වගේ කරුණු පැහැදිලි කිරීම තුලත් පවතින සාවද්‍ය සහ නොමගයන් ස්වභාවයන් මිනිසා තවදුරටත් සසරට අලවන කාරණා බවට පත් වෙනවා. මේ ඔබේ ලෝකයේ තුල ඔබට දකින්න පුළුවනි නම් ඔබ මේ දකින්නේ ලෝකෙ නෙමෙයි ඔබට එන සිතුවිලි කියලා. මේ ලෝකෙත් ඔබ සම්බන්ධතාව පවත්වන සිතෙන් කියලා තේරෙනවා නම්. බාහිර ලෝකයක් පෙනුනට ඔබේ ලෝකයේ තිබෙන ඔබේ සිතේ කියලා තේරෙනවා නම්. එනම් කාම දුගතිය කාම සුගතිය කියලා කියන්නේ ආයේ බාහිර වස්තු ඇතුව තියෙන එකක් නෙමෙයි. ඔබේම සිතේ හදාගත්ත ලෝකය කියලා තේරුම් ගන්න බැරිද ඔබට? ඒක මෙතනින් තේරුම් ගන්න. මෙතන මේ අස්පනා අපිට පෙනෙන දේ වුණත් ඔබ දකින්නකොට ඔබ දකින්නේ ඒ ආශ්‍රයෙන් ඔබේ සිතට එන දේ. එතකොට මේ ලෝකේ සිතක් දැකීම කරන්නේ. Taman හදාගත්ත සිතකට රැවටීම කරන්නේ. එන් හිසකට රැවටීමේ හොඳ පැත්තයි නරක පැත්තයි තමයි මරණින් මසු අපාගත වීම සහ දෙව්ලොව යාම කියලා කියන්නේ. ඒ ගිහින් ඕකෙන් මිදෙන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් බවක් අපට තේරෙන ධර්මවල නැහැ. කොහොම කියනවද දන්නේ නැහැ. මේ ගැඹුරින් අලිත් මම මේක පැහැදිලි කරන්නේ මේ මෙතනින් තේරුම් ගන්න ඔබ මේ ඇත්ත කියලා කතා කරන දකින දෙම. සැබවින්ම මෙහෙම හිතන්න. ඔබට කන නැහැ. කන නැහැ කියන්නේ කම්පෙත්ත නැහැ කියන එක නෙමෙයි සෝත ප්‍රසාදේ නැහැ. හොඳයි මේ ලෝකේ දෙන මොනම සද්දයක්වත් තියනවද ඔබට? එනම් සද්දේ හොඳ හෝ නරක තියනවද ඔබට? ලෝකේ තියෙන සද්දවල හොඳ හෝ නරක අනුව තරහ උපදින්නේ කැමැත්ත උපදින්නේ ඔබේ ප්‍රසාදයේ සිතුවිල්ල පහළ වෙන නිසා. ඔබට ඇස නැහැ කියලා බලන්න. මේ ලෝකේ මොකක්වත් ආලෝකයක් තිබෙනවද? එහෙනම් හොඳ හරි නරක දේවල් තිබෙනවද? මේක ටිකක් ගැඹුරෙන් හිතන්න. අපේ සිතේ ලෝකය කියන්නේ ඇසේ කනේ නාසයේ උදව්වෙන් අපි හදාගත්ත සිතුවිලි ලෝකයක්. දවල්ටත් ඒක. රැට නම් ඒකමයි බාහිර වස්තු නැතුවම පහළ වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ සිතුවිලි වලට රැවටි යන ගමනක්ය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ කියන තුන් පැත්තටම තේරෙනවා. එහෙ ගිහින් ගැලවෙන්න බැරි බව තේරෙනවා. එහෙම වුණාම මොකද කරන්න ඕන? එහෙම වුණාම බුදුවරු ලෝකෙට පහළ වෙලා මෙතනදී මේ ගමන නිමා කරන්න පුළුවන් පාරක් කියලා දෙනවා. ඒක මිනිසාට අර පහළ වෙන දේවල් ආශ්‍රයෙන් ඒවට නොරැවටීම තුළින් වර්තමාන මොහොතේ හදන්න ඕන කාරණයක්. ඒ වර්තමාන මොහොතේ හදන්න පුළුවන් ලෝකයක නෙවෙයි මේ සලායතන දුගතිය සහ සලායතන නිරේ සහ සලායතන ස්වර්ගයේ ඉන්න අය ඉන්නේ. මතක තියාගන්න. විශේෂ කරුණක් ඒක. නිසා අපිට මේ පෙනෙන අපි හිතන විදිහේ පවතිනවා වරදක් මුලාවක්. ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එවිට මේ ඔබ හොයන ලෞකික මට්ටමේ සැප කියන කාරණාව අර මං පෙන්නපු උදාහරණ දෙක ආශ්‍රයෙන් කල්පනා කරලා බලන්න ලෝකෙ මොනතරම් සුන්දර ශබ්ද තිබුණත් ඔබේ කන නැතුවම ඔබට ඒවා නැහැ. ලෝකෙ මොනතරම් සුන්දර දසුන් තිබුණත් ඔබේ ඇස නැත්නම් ඔබට ඒවා නැහැ.
එහෙනම් ඒවා ඔබේ වෙන්නේ ඔබට සතුට ගෙනත් දෙන්නේ ඒවායේ උදව්වෙන් ඔබ පහල කරගන්නා වූ සිතුවිල්ල තුල නේද? සිතුවිල්ල හොඳ කර ගැනීම නරක කර ගැනීම සිතුවිල්ලට මමත්වය එකතු කිරීම තුල නේද මේ සැප දුක් තිබෙන්නේ? සිතුවිල්ලට හොඳ නරක කොට බෙදීමෙන් නිදහස් වෙන විට උපේක්ෂා සහගත බවට පත් වෙන්න පුළුවන් වෙනවා නේද? මතක තබා ගන්න. අන්න ඒ විදිහට අර ලෝක පිළිබඳව ඔබ තුලින් දැකලා මේ යන්න යදන ගමන කවුරු හොඳයි සුන්දරයි කියලා කිව්වත් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට තිබෙනා වූ ඉඩකඩ වැළැක්වීම පමණයි මේක සිද්ධ වෙන්නේ. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට පවතිනා වූ ඉඩකඩ වැසී යාම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා කවදාවත් බුදුවරයෙක් පහළ වුණ සමාජයක මිනිසත් බව ලබා මෙතනින් එහාට ලෝකයක් පිළිබඳ උපකල්පනය කරන්න එපා. මේ උදව්වෙන් මේ උගුලෙන් ගැලවෙන්න. එවිට මම දකිනවා මෙන්න මෙහෙම කාරණයක්. ජීවිතය අවසන් වෙන විට ඔබට දැන් සිහිනට පේන කාරණාවල ඔබ රැවටිලා ඒවත් තුළ දුක සැප විඳිනවා. ඔබ දියුණු මානසිකත්වයකින් මොනතරම් ඔබට රජ සැපත පෙන්නුවත්, සක්‍ර දේවේන්ද්‍රයා පෙන්නුවත්, නැත්නම් තව විශේෂ ආලෝකයක් පෙන්නුවත්, ඒ එකකවත් ඔබට විඳින්න අමුතු උද්ධාමයටපත් වෙන දෙයක් නැත්නම් ඔබ දන්නවා ඒ ඔබ උපේක්ෂාවට හුරු කරලයි කියලා. අන්න එහෙම මේ ලෝකේ බාහිර වශයෙන් ලැබෙන දේවල් ලබන්න දෙයක් නැති තැනටපත් වෙනකොට Taman ළඟ තියෙනවා සෑහීමක්. Tamanගෙන් සෑහීමකටපත් වීම කියලා කියනවා. මෙන්න මේ Tamanගෙන් සෑහීමටපත් වීම නැවති මාර්ගය තේරුම් ගැනීම තුළින් ලෝකේ තියෙන කාරණාවට ඔබ කලම්බන්න හෝ පශ්චාත්තාපයටපත් කරන්න බැරි වෙනස් මානයක ස්වභාවයක් හමු වෙනවා. මේකට කියනවා උපේක්ෂාවෙන් පරතරයට පැමිණීම කියලා. මෙන්න මේ උපේක්ෂාවෙන් පරතරයට පැමිණීම කියන කාරණාවට සමීප වීම සඳහා මේ කරුණ තේරුම් ගන්න. එතකොට මේ පශ්චාත්තාපනීය කාරණා අදාළ වෙන්නේ පෘථග්ජනයට කියලා තේරුම් ගන්න. ඒක ටිකක් මට්ටම ගත්තාම අපතපනීය කාරණා කියලා පෘථග්ජන සමාජය තුළ අර පින්පව් දෙක පැත්තේ පශ්චාත්තාපය ගෙනත් දෙන්නේ නැති කරුණ බවට පත් කරගන්න පුළුවන් වුණාට මිදීමක් බවට පත් වෙන්නේ නැහැ. එතනින් එහාට මාර්ගයේ යමින් මේ ලෝකයට සිතුවිලි වලින් අහුණා වූ බන්ධනෙන් මිදුනහම ලෝකෝත්තර කියන මාර්ගයකට පත් වෙන්නට, අනුගමනීය ප්‍රතිපදාවකට පත් වෙන්නට, ඉහාත්ම වශයෙන්ම වෙනස් මානයක සැනසෙල්ලකට බාහිර ලෝකේ තියෙන දේවල් වලින් උද්ධාමයට හෝ කම්පාවට පත් වෙනවට වඩා තමා පුලින් ලැබෙන සෑහීමකට පත් වෙන්නට, ඒ වෙනස් කළ නොහැකි බවට, ඒ කම්පණයට පත් කළ නොහැකි බවට තේරුම් ගන්නට ඔබට ලැබේවි. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ ඔය පහසුකම් සලසාගෙන කරන මෙහෙවරක් තුළින් මේ චිත්ත පරිවර්තනය ඇති කරගනිමින් ඔබ තුළ පවතිනා වූ නිවීම මතු කරගෙන උතුම් සැනසීමකට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රය කරගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං